හරි මෙතන තමයි අපි ගිය සතියේ කතා බහ කරේ දී ඇති බූලිය ප්‍රකාශනයකට අදාළව සත්‍යතා වගුවක් නිර්මාණය කිරීම කොහොමද කරන්න කියලා තමයි කතා බහ වුණේ. එතකොට එතනදී මම අරගත්ත ප්‍රකාශනය උනේ a bar plus b dot c bar ඔය කියන ප්‍රකාශනය. එතකොට ඔය ප්‍රකාශනයට තමයි අපි සත්‍යතා වගුව නිර්මාණය කරන්නේ. right එතකොට මම කිව්වා මේ සත්‍යතා වගුව නිර්මාණය කරන එක අර කලින් සැරේ අපි සර්කිට් එක ඇන්දහා සමාන ක්‍රියාවලියක් බොහොම ළඟ යන ක්‍රියාවලියක් තියෙන වෙනසකට තියෙන අපි මෙතනදී සත්‍යතා වගුවක් නිර්මාණය කරනවා. එතනදී පොඩි ස්ටෙප්ස් ප්‍රමාණයක් වෙනස් වෙනවා. අනිත් දේවල් එකම විදිහට තමයි හැසිරීම සිද්ධ වෙන්නේ. right එතකොට එතනදී අපි කතා බහ කරගත්තා ප්‍රකාශය තුළ එකිනෙකට වෙනස් විචල්්‍ය ගන්න මුලින් අඳුන ගන්න ඕනේ. එතකොට මේ ප්‍රකාශය ඇතුලේ එකිනෙකට වෙනස් විචල්්‍ය තුනක් තියෙනවා. ඒක මොන ආකාරයෙන්ද තියෙන්නේ කියන එක ගැටලුවක් නැහැ. right? ඒ කියන්නේ බොහොම සරලව කියනවා නම් ඔයගොල්ලෝ ප්‍රකාශනයට පාවිච්චි කරලා තියෙන ඉංග්‍රීසි අකුරු ප්‍රමාණය. එකිනෙකට වෙනස් ඉංග්‍රීසි අකුරු ප්‍රමාණය. එතනදී A bar හිටියත් A හිටියත් අපි හිතමුකෝ A bar සහ A කියලා තැන් දෙකක ඉන්නවා කියලා. තැන් දෙකක හිටියොත් එතන A අකුරක් තියෙන්නේ කියන එක තමයි කියන්නේ. එක විචල්්‍යය එතනින් කතා බහ කරන්නේ. එයා විදි කීපයකට ඉන්න පුළුවන්. right? එතකොට ඒ වගේ එකිනෙකට වෙනස් විචල්්‍ය ප්‍රමාණය අපි තෝරගන්න ඕනේ. ඒ තෝරගත්තයින් පස්සේ අපි ඒ එක් විචල්්‍යයට අදාළව සත්‍යතා වගුව අඳින්න පටන් ගන්නවා. ඒ එක් විචල්්‍යයට අදාළව අපි කොලම් තුනක්, තීරු තුනක් දැන් මේ ප්‍රකාශනයට අදාළව ABC කියලා විචල්්‍ය තුනයි ඉන්නේ. ඒ තුන් දෙනාට අදාළව තීරු තුනක් අපි නිර්මාණය කරගන්නවා. එතකොට ඔයාලට විචල්්‍ය දෙකක් හම්බුනොත් තීරු දෙකයි. ඕගලන්ට පොතේ කතා කරන්න කියලා තියෙන්නේ උපරිමය විචල්්‍ය තුනක් දක්වා කියලා කතා කරන්න තියෙන්නේ. හතරක් ආවොත් කොහොමද එන්නේ කියන එකත් පොඩ්ඩක් මතක් කරගමු. එතකොට ඒ එක් විචල්්‍ය වලට අදාළව අපි සත්‍යතා වගුවේ තීරුව බැගින් නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මෙතන අපිට මේ ප්‍රකාශනය ඇතුලේ තියෙන්නේ විචල්්‍යයන් තුනයි ABC කියන. එතකොට ABC කියන විචල්්‍ය තුනට අදාළව තීරු තුනක්, කොලම්ස් තුනක් අපි නිර්මාණය කිරීම කරගන්නවා. ඊළඟට තමයි වැදගත්ම දේ මේ ආදාන තීරුවල අපි ආදාන තීරුවලට අදාළව ඒ ආදාන තීරුවල 1 සහ බිංදු කොහොමද නිරූපණය වෙන්නේ මොන රටාවන්ද නිරූපණය වෙන්නේ කියන එක තීරණය කරගන්න ඕනේ. සහ ඒකට අපි මුලින්ම තීරණය කරගන්නවා ඒ වගේ පේලි කීයක් අපිට එනවද කියන එක. ඒකට මේ පේලි ගණන තීරණය කරන්න තමයි අපි මේ සමීකරණය පාවිච්චි කරේ. අපි ඔය පේලියකට කියනවා ආදාන සංයෝජනයක්. ඒ කියන්නේ 1 සහ බිංදු වලින් එකතු වෙලා තියෙන කම්බිනේෂන් එකකට අපි කියනවා ආදාන සංයෝජනයක් කියලා. එතකොට ඒ ආදාන සංයෝජන ගාන හොයාගන්න පුළුවන් ආදාන ගණන වෙන විදිහකින් කියනවා නම් විචල්්‍ය ගණන දෙකේ බලයක් විදිහට අරගත්තම. එතකොට මෙතන විචල්්‍ය තුනක් තිබුණා. එතකොට ඒක අපි දෙකේ බලයක් විදිහට අරගත්තම විචල්්‍ය ආදාන සංයෝජන 8ක් අපිට ආවේ. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් පේලි ගණන 8ක් එනවා කියන එක අපි එතනින් ෆිගර් අවුට් කරගත්තා. ඊළඟට අපි ඒ ආදාන සංයෝජන ටික පුරව ගන්න ඕනේ අපේ ට්‍රුත් ටේබල් එකේ. එතනදී තමයි මම ඔයගලන්ට පොඩි කෙටි ක්‍රමයක් කියලා දුන්නේ නේද? මෙතන පේලි 8ක් තියෙනවා නම් පළවෙනි තීරුව පුරව ගන්නකොට, ඒ කියන්නේ A කියන තීරුව පුරව ගන්නකොට ඒ පේලි 8 හරියටම කොටස් දෙකකට කඩලා පළවෙනි භාගයට බිංදුත් ඊළඟ භාගයට එකේ ඒවත් වැටෙන විදිහට පුරව ගන්න කියලා කිව්වා. දෙවෙනි තීරුවට යනකොට අර පළවෙනි තීරුවේ එකම જાතියෙන් වැටිච්ච අගයන් ටිකට අදාළව තියෙන පේලි ප්‍රමාණය නැවත දෙකට බෙදලා භාගයක් බිංදු භාගයක් එකේවා යන ක්‍රමයට තමයි යන්නේ. එතකොට මේකේ පළවෙනි තීරුවේ බිංදු 4යි එකේවා 4යි අපි අරගන්නවා. දෙවෙනි තීරුවේ බිංදු 2යි එකේවා 2යි ඒ බිංදු 4 තියෙන පේලි 4 දෙකට බෙදලා අරගෙන ඊට පස්සේ එකේවා 4 තියෙන පේලි 4 දෙකට බෙදලා අරගෙන ආයෙත් බිංදු 2යි එකේවා 2 විදිහට අරගන්නවා. තුන්වෙනි තීරුවට යනකොටත් ඔය දෙම ඔය සංකල්පන concept එකම තමයි පාවිච්චි කරන්නේ. ඒ જાතියේ අගයන් තියෙන පේලි අරගෙන යාව දෙකට බෙදලා භාගයක් බිංදු භාගයක් එකේ. ඒකට නෝගත්තම අන්තිම තීරුව වෙන රටාව බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 විදිහට හම්බෙනවා. මෙතනදී අපි කතා බහ කරා විචල්්‍ය 4ක් ආවොත් කොච්චර පේලි ගාණක් එනවද කියලා. විචල්්‍ය 4ක් ආවොත් පේලි 16ක් එනවා කියලා අපි කතා බහ කරා. එතකොට මේ පේලි 16 දී පළවෙනි තීරුවට බිංදු 8යි එකේ 8යි
දෙවෙනි තීරුව 0.4 යන විදිහට, තුන්වෙනි තීරුව 0.2 යන විදිහට, අන්තිම තීරුව 0.1 යන විදිහට. right හරි. කනිල්ලෝ අපි මේ පාඩමට පස්සේ Excel පාඩම තමයි පටන් ගන්නෙ. right හරි. ඊළඟට අපි අපේ truth table එක ෆිනිෂ් කරගන්නේ කොහොමද, නැත්නම් කම්ප්ලීට් කරගන්නේ කොහොමද කියන එක ගැන කතා බහ වුණා. ඊට පස්සේ අපි ආදාන සංයෝජන ටික ලියලා ඉවරනායින් පස්සේ අපි නැවත අපේ ප්‍රකාශනයේ තියෙන ඔපරේටර්ස් ටිකට මූලිකත්වය දීලා ඒ වගේ මූලිකත්වය හම්බෙන ආකාරයෙන් ඒ එක ඔපරේටර් එකෙන් සිද්ධ කරන ඔපරේෂන් එකට අදාළව තීරුව බැගින් නිර්මාණය කරගන්න ඕනේ. ඒ විදිහට තමයි අපි පියවරෙන් පියවර අපේ අවසාන එක්ස්ප්‍රෙෂන් එක දක්වා අපේ මේ වැඩේ අරගෙන යන්න. එතකොට එතනදී ඔපරේටර්ස් වලට තියෙන ප්‍රමුඛතාවය නැත්නම් ඒගොල්ලන්ගේ පිළිවෙල, ඒගොල්ලන්ගේ ඕඩර් එක අර අපි සර්කිට් එක අඳිනකොට දැනගෙන හිටපු ඕඩර් එකම තමයි. right වරහන් වලට තමයි වැඩිම මූලිකත්වය දෙන්නේ. නැත්නම් එයා තමයි number 1 විදිහට අපි සලකන්නේ. ඊළඟට සෙනිතාම මොකුත් ලිව්වේ නැහැ. not කියන එක තමයි ඊළඟට, and කියන එක ඊළඟට, o කියන එක ඊළඟට. ඔය කියන මෙහෙවන ටික අපි සලකනවා. එතකොට ඒකට අනුව බැලුවොත් අපි මේ අපේ සමීකරණේ a bar plus p.c bar කියලා වරහන් ඇතුලේ තියෙන සමීකරණේ අපි මුලින්ම වරහනට මූලිකත්වය දෙනවා. එතකොට වරහන ඇතුලේ dot operator එකයි bar එකයි පිට හොයාගන්න පුළුවන්. එතනදී අපි bar එකට මූලිකත්වය දෙනවා. right bar එකේදී මුලින්ම c bar තමයි අපිට නිරූපණය කරගන්න තියෙන්නේ. එතකොට c තීරුව දිහා බලාගෙන අපි c bar කියන තීරුව නිර්මාණය කර ගැනීම කරගන්නවා. ඊට පස්සේ c bar ඉවරුණයින් පස්සේ c bar සහ b අතර ඩොට් ඔපරේෂන් එක, කියන්නේ බූලිය ගුණනය AND ඔපරේෂන් එක කරන්න තියෙන්නේ. ඒකට AND ඔපරේෂන් එක කරනකොට b තීරුවයි c bar තීරුවයි පාවිච්චි කරලා අපි මේ b bar.c කියන තීරුව නිර්මාණය කර ගැනීම සිද්ධ කරගන්නවා. ඒ දෙන ගුණ කිරීමක් එතනදී කරගන්න. ඊළඟට අවසානයේදී b bar.c bar ඔබතේ C bar වෙනකොට C එකේ තියෙන බිඳුව නම් මේ C bar වලදී බිඳුව වෙනකොට එක නේ දාන්නේ. එක නම් බිඳුව දාන්නේ. ඔව් එහෙම තමයි. එතන සිද්ධ වෙන ක්‍රියාවලිය ඒක තමයි පුතේ. C bar එක කියලා කියන්නේ C ගේ අනුපූරණය. කියන්නේ C ගේ විදිහට තමයි එතන. right? Okay sir, thank you. ඊළඟට අපි b.c bar කියන වරහන හදලා ඉවරනයින් පස්සේ වරහනෙන් එළියට ආවයින් පස්සේ right ඉසිත මට අහලා තියෙන එක තේරෙන්නේ නැහැ. ඉසිත සර් කියන්නේ මේ චරිතකින් ඒ සර්ට මෙසේජ් එක කරලා තියෙනවා. සෝරි. හරි. right එතකොට a bar කියන කෙනාව අපි හදා ගන්න ඕනේ. මොකද අපේ වරහන් වලින් පිටත තියෙන්නේ a bar කියන අගයයි plus operator එකයි. එතකොට bar එකට තමයි අපි මූලිකත්වය දෙන්නේ not operation එකට. ඒක නිසා අපි a bar කියන කෙනාව හදා ගන්නවා a කියන තීරුව දිහා බලලා. එතකොට ඒක බිඳුව එක බවටත් එක බිඳු බවට පරිවර්තන වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අවසානයේදී අපි a bar කියන කොලම් එකයි b.c bar කියන කොලම් එකයි පාවිච්චි කරලා මේ තියෙන අවසාන output එක නැත්නම් අපේ අවසාන ප්‍රකාශය නිර්මාණය කිරීම කරගන්න. right ඔය විදිහට තමයි අපි ප්‍රකාශයක් දීලා තියෙනකොට ඒ ප්‍රකාශයට අදාළව truth table එක නිර්මාණය කරගත්තේ. හරි. ප්‍රශ්න තියෙනවද මොනවා හරි මේ සම්බන්ධයෙන්? දැන් අපි මේක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න දෙකක් අග්ගල කරලා ඉවර කරන්න හදන්නේ. හරි හොඳයි. එහෙනම් අපි මෙන්න මේ ප්‍රශ්න දෙක කරන්න ඕනේ. මාත් එක්කම ඔයගොල්ලෝ ප්‍රශ්න ලියා ගන්න. ලියාගෙන ඔයගලන්ගේ උත්තර මට WhatsApp කරන්න යන්න එපා. මොකද මට හැමෝටම ફોකස් එක දෙන්න බැරි වේවට ගාලි ඉවර කරොත් දෙන්න. right නැත්නම් මම බෝඩ් එකේ කරනකොට හරි වැරදි ලකුණු කරගන්න. right හරි. අපි ප්‍රශ්න ලියා ගමු.
හරි. හදුම් බලන්න ටක් දාලා. සර් කොහොම කරත් සර් ABCD තුනටම මේ පල්හැට 8ක් එනවනේ සර්. ඔව් ඒ කියන්නේ විචල්්‍ය 3 නම් පුතේ තියෙන්නේ අනිවාර්යෙන් පේලි 8ක් එනවා. විචල්්‍ය 2යි නම් තියෙන්නේ පේලි 4යි. විචල්්‍ය 1යි නම් තියෙන්නේ පේලි 2යි. ඕකේ සර් thank you. ඒතර විචල්්‍ය ගණනුව වෙනස් වෙනවනේ. අනිවාර්යෙන් වෙනස් වෙනවා. අපි මේ උඩදී කතා කරානේ අර සමීකරණයක් පේලි ගන්න ආදාන සංයෝජන කියලා අපි කතා කරේ. right? මේ තුන්වෙනියත් හදන්න මම මේ තුන්වෙනිය කියලා දානවා. පළවෙනි ගානට මම ඔයගලන්ට විනාඩි 5ක් දෙනවා. විනාඩි 5න් පස්සේ මම ගාන හදන්න පටන් ගන්නවා. right 4:16 වෙලාව 4:21ට මම ගාන හදන්න පටන් ගන්නවා. right සර් මේකෙදි නිශ්චිත තීරු ගානක් එන්නේ නැහැ ලීක් අපිට කියන්න බෑනේ සර්. නිශ්චිත තීරු ගානක් කියලා කිව්වොත් ඒ කියන්නේ ට්‍රුත් ටේබල් එකට තීරු 5යිද 6යිද කියන එක හරියටම එහෙමද? ඔව් සර්, ඔව් සර්. එහෙම බෑ. ප්‍රකාශයට අනුව වෙනස් වෙනවා. සර් 1.0 තිබ්බොත් එකනේ. ඒක තීරණය වෙනවා ඔයාගේ ඔපරේටර් එක මත. ගුණ කිරීමක්ද තියෙන්නේ එකතු කිරීමක්ද තියෙන්නේ කියන එක මත. 1.0යි එකතු කරොත් 1යි 1.0යි ගුණ වුණොත් 0යි. හරි සර්. සර් 1 එකතු කරොත් එකයිනේ. ඔව් 1 එකතු කරොත් 1යි. right අර දැන් අපි not
එක and එක o එක කියලා කතා කරපු තැන්වල තිබ්බ මූලික දේවල් ටික අනිවාර්යෙන් මතක තියාගන්න. right? දැන් ප්‍රශ්නයකට කමක් නැහැ. දැන් ඕන තරම් ප්‍රශ්න අහන්න. විභාගයේ යෝග කරනකොට මතකේ තියෙන්න ඕනේ. හරි. පළවෙනි ගාන හදමුද? हाँ सर right. සර්. හදමු. හරි. පළවෙනි ගාන බලන්න ඔයගොල්ලෝ හරියට දේවල් ටික අල්ල ගන්නවද කියලා. අපේ සමීකරණය වෙන්නේ a bar dot b plus c. right? මෙයාට වරහන් තියෙනවා. හරි. එතකොට අපි දන්නවා අපිට තියෙනවා inputs තුනක්. right? inputs තුනට අදාළව අපි දන්නවා අපිට combination 8ක් හම්බ වෙනවා කියලා. right? දැන් මේ ගණන් ටික දවසක් හදාගෙන යනකොට ඔය combination 8ක් හම්බ වෙනවා කියන එක නිකම්ම ඕගලන්ට මතකෙටත් එනවා. ඊට පස්සේ අපි මේක පුරව ගන්නවටක් දාලා කොහොමද? මුලින්ම 0.4යි 1/4යි 0.2යි 1/2යි 0.2යි 1/2යි and 0.1යි 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 0.1. right? හරි. දැන් අපිට කාවද මුලින්ම අවධානය යොමු කරන්නේ වරහන් වලට. වරහන් ඇතුලේ ඉන්නවා බා එකයි ඩොට් එකයි. එහෙනම් අපි මුලින්ම බා එකට මූලිකත්වය දෙනවා. ඒක නිසා ඔයාලට මුලින්ම හදන්න පුළුවන් a බා කියන කෙනා. right? a බා කියන කෙනා හදන්න කිව්වා. වරහන් දෙකක් තියෙද්දි මේ වරහන් දෙකක් තියෙද්දි ඒකේ පළවෙනි වරහන් සම්පූර්ණ කරලා නිසා දෙවෙනි වරහන. ඔව්. ඒ වරහන් දෙකක් තියෙනවා කියලා කියන්නේ වරහනක් ඇතුලේ වරහන් තියෙනවා නම් ඇතුලේම වරහන සම්පූර්ණ කරලා ඇතුලේම වරහන තමයි මුලින් සම්පූර්ණ කරන්නේ. හරි. right? හරි. ඒතර දැන් මෙතන එක වරහනයි තියෙන්නේ මේ වරහනේ a බා කියන කෙනා excuse me sir. ඔබද? පොඩ්ඩක් සර් තුන්වෙනි ගාන චූට්ටක් පාත්‍ර ගන්න බැරිද? right. එතකොට a බා කියන කෙනාව අපි නිර්මාණය කරගන්නවා කොහොමද? a තීරුව දිහා බලාගෙන අපිට කියන්න පුළුවන් එකේ ඒවා 4යි බිඳුවේ ඒවා 4යි. ඔන්න a බා හැදුණා. ඊළඟට a bar dot b කියන කෙනාව අපි හදා ගන්න ඕනේ. a bar dot b ව හදා ගන්නකොට අපිට අරගන්න තියෙන්නේ
මේ කියන තීරුවයි මේ කියන තීරුවයි sorry a bar කියන තීරුවයි b කියන තීරුවයි අපිට සලකලා බලලා a bar.b ව හදාගන්න පුළුවන්. මේ වගේ තීරු ඈතින් පිහිටන වෙලාවකට බොහොම පරිස්සමට කැල්කියුලේෂන් එක කරගන්න. දැන් මෙතන තියෙන ගුණිතයක් ගුණ කිරීමක් වෙන්නේ. right? ඒතර බිඳුව ගුණ කිරීම 1 බිඳුවයි. බිඳුව ගුණ කිරීම 1 බිඳුවයි. 1 ගුණ කිරීම 1 1යි. 1 ගුණ කිරීම 1 1යි. බිඳුව ගුණ කිරීම බිඳුව බිඳුවයි. බිඳුව ගුණ කිරීම බිඳුව බිඳුවයි. 1 ගුණ කිරීම බිඳුව බිඳුවයි. 1 ගුණ කිරීම බිඳුව බිඳුවයි. ඔය විදිහට තමයි a bar.b ගේ output එක හැදෙන්නේ. right? දැන් අපිට තියෙන බොහොම සරල දෙයක් a bar.b කියන වරහන අපි හදාගෙන ඉවරයි. දැන් අපිට අවසාන උත්තරයටයි ළඟා වෙන්න තියෙන්නේ. right? අවසාන උත්තරය අපිට අරගන්න ලේසි. මොකද අවසාන උත්තරේදී අපිට හිතන්න තියෙන්නේ තව c කෙනෙක් ගැන විතරයි. ඒතර a bar.b කියන කෙනා අපි හදාගෙන තියෙනවා. එහෙනම් අපිට හිතලා බලන්න තියෙන්නේ මේ c කියන කෙනයි මෙන්න මේ a bar.b කියන තීරු දෙකයි ගැන. එතකොට a දෙන්න එකතු කිරීමක් සිද්ධ වෙන්නේ. එපා හදන්න. right? එතකොට a කියන එකතු කිරීමත් පටල ගන්න නැතුව කරන්න. right? මෙතනට ඔයගලන්ට ලියන්න පුළුවන් අවසාන උත්තරේ a bar.b plus c. right? එතකොට එයාගේ අවසාන උත්තර ටික වෙන්නේ මේ කියන තීරු දෙක එකතු වුණාම. මොනවාද තීරු දෙක? බිඳුව එකතු කරනවා බිඳුවත් එක්ක. උත්තරේ බිඳුවයි. 1 එකතු කිරීම බිඳුව. උත්තරේ 1යි. බිඳුව එකතු කිරීම 1. උත්තරේ 1යි. 1 එකතු කිරීම 1. උත්තරේ 1යි. බිඳුව එකතු කිරීම බිඳුව. උත්තරේ බිඳුවයි. 1 එකතු කිරීම බිඳුව. උත්තරේ 1යි. බිඳුව එකතු කිරීම බිඳුව. උත්තරේ බිඳුවයි. 1 එකතු කිරීම බිඳුව. උත්තරේ 1යි. ඔන්න ඔය අවුට්පුට් එක ආවනම් පළවෙනි ප්‍රකාශනයට අදාළව ඕගලන්ගේ ට්‍රුත් ටේබල් එක හරියටම හරි. right? හරි. හරි වැරදි හදාගන්න. සර් අන්තිමට එන්නේ බිඳුවනේ. බිඳුව ගුණ කිරීම. නෑනේ පුතේ අන්තිමට අපි පාවිච්චි කරේ මේ එක එකතු කරනවා මේ බිඳුවට. එතකොට උත්තරේ 1යි. excuse me sir හරි. ඔව් පුතේ. අවුට්පුට් sir ඔක්කොම මේ a bar.b එක ගත්ත දේ චූට්ටක් කියලා දෙන්න පුළුවන්ද? a bar.b එක ගන්නකොට අපි පාවිච්චි කරේ ගුණ කිරීමක් නේ. ඒතර ගුණ ඔව් sir. කිරීමට පාවිච්චි කරේ මොන තීරු දෙකද? a bar කියන a bar තීරුවයි එකයි b b එකයි. කියන තීරුවයි. ඔව්. ඒතර ගුණ කරන්නයි තියෙන්නේ. හරි සර් එතකොට ගුණකාරීදී අර බිඳුව එක අර එකතු කරනවා වගේම සිස්ටම් එක නෙන්නේ. නෑ නෑ එකතු කරනවා දෙයක් නෑනේ පුතේ. එතන ගුණ කිරීමක්. ඒක සාමාන්‍ය ගණිතමය ගුණ කිරීම වගේම තමයි. ඒ කියන්නේ ආ සර්. බිඳුවෙන් ගුණ වෙනවා නම් උත්තරේ බිඳුවයි මොන වෙලාවෙත්. එක්වරක් එක આવුත් ඒ විතරයි ගුණ උත්තරේ වෙනවා නම් තියෙන්නේ. එකයි. ඔව්. එක්වරක් එක හරි આવුත් සර්. විතරයි thank උත්තරේ you එක වෙන්නේ. right? excuse thank me you sir sir. ඔව් පුතේ. sir දැන් ඔය sir දැන් අපිට අන්තිම උත්තරය ආවනේ දීමේ සංඛ්‍යානේ ඔව්. ඒක sir එතකොට උවිදම් පල්ලෙහාට තියෙන්නේ නැත්නම් යටේ ඉඳන් පල්ලෙහාට තියෙන්නේ නෑ 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 නෑ. ඒක වරද්ද ගන්න එපා. මේ අපිට මේ අන්තිමට ඇවිල්ලා තියෙන උත්තරේ එකට පවතින ද්විමේය සංඛ්‍යාවක් නෙවෙයි. මේවා එක එක අවස්ථාවක්. right? ඒ කියන්නේ සර්කිට් එකේ okay sir ඒකයි මේ බිඳුවාම අවුට්පුට් එක එන්නේ බිඳුවයි කියලා. ඒ විදිහට. එහෙම නැතුව මේ අපිට මේ එක තීරුවක් ද්විමේය සංඛ්‍යාවක් කියලා කියවන්න බෑ. එහෙම කියවන්න බෑ. okay sir thank you right. හරි මං ඊළඟ ගානටත් විනාඩි 5ක් දෙනවා 4:28යි සර් ගණන් ටිකට පොඩ්ඩක් කියන්නකෝ ඔතන. සර් තුන්වෙනි ගාන පෙන්නන්න. හරි ඉනම පෙන්නනවා right මේ ගණන් තුන දැන් ලියා ගන්න ඕනේ පැන්සලකින් හරි ලියා ගන්න right පැන්සලකින් ලියා ගන්න ඉතිරි ගණන් දෙක right මම ඊළඟ ගානට විනාඩි 5ක් දෙනවා 4:28යි 4:33ට මම හදන්න පටන් ගන්නවා right සර් අර දෙවෙනි ගාන තුන්වෙනි ගානේදී ඕන වරාණා මුලින්ම හදන්න පුළුවන් නේ. ඔව් එහෙම ගැටලුවක් නැහැ වරහන් තියෙන්නේ එකම ලෙවල් එකේ නම් කැමැති වරහනක් ඔයාට ඉවර කරගන්න පුළුවන්
සර් ඔව් පුතේ. තුන්වෙනි එකට එන්නේ සර් පේලි 4යිනේ. පේලි 4යි. මොකද ඒකේ තියෙන්නේ A හා B විතරයිනේ. එතකොට විචල්්‍ය තියෙන්නේ 2යි. විචල්්‍ය 2යි කියලා කියන්නේ පේලි 4යි වට එන්නේ. අවුට්පුට් ඔක්කොම බිඳුව වෙන්න පුළුවන්. බෑ පුතේ. අවුට්පුට් එක බිඳුව වෙන්න බෑ. දැන් මම අර ඇඳපු අවුට්පුට් එක තියෙනවා. මෙහෙමයි. මෙහෙම කියන්නේ අවුට්පුට් බිඳුව වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා, අවස්ථාවන් තියෙනවා. නමුත් අර මම කරපු පළවෙනි ගානට එන්න ඕනේ හරියට මේ ගානේ තිබ්බේ මගේ අවුට්පුට් එක ආපු විදිහ. ඒකේ දෙවෙනි එකේ එන්නේ. දෙවෙනි එකේ ඔක්කොටම බිඳුවද? දෙවෙනි එකේ ඔක්කොටම බිඳුව වෙන්න විදිහක් නැහැ. බලන්න කොතැනක හරි වරද්දගෙන ඇති. ඔව් චරිත ඇවිල්ලා තියෙන අවුට්පුට් එක හරි. චරිත තුන්වෙනි එක පටලගෙන තියෙනවා. තුන්වෙනි එකේ පේලි 4යි එන්නේ පුතේ. පේලි 4ට වාට අවුට්පුට් 8ක් එන්න බෑ. දුෂාන් ඔව් ඒක තමයි උත්තරේ. හරි. බොහොම හොඳයි. තුන්වෙනි පේලි 4යිනේ පල්ලෙහාට. ඔව් තුන්වෙනි එකේ පේලි 4යි පුතේ. හරි දෙවෙනි එක හදමුද? හා සර් හදමු. right දෙවෙනි එකට වෙනව ඕන අය ඉන්නවද කවුරු හරි? කනිල් ඔව් ඔක තමයි උත්තරේ. right හරි අපි දෙවෙනි එක හදමු. දෙවෙනි එකේ ඔයගලන්ට තියෙන්නේ a bar එකතු කිරීම b bar වරහන් dot b එකතු කිරීම c. ඒතර මේවා අපි මේ ගේට්ස් වලට අදාළව කිව්වොත් a bar o b bar කියලා අපි මේ කියවන්නේ. මේ වරහන් අපි කියවනකොට කියවන්නේ a bar o b bar ප්ලස් එකෙන් නිරූපණය වෙන්නේ o කියන එකනේ. ඊපස්සේ and b o c ඒ විදිහට තමයි ගේට් සම්බන්ධ කරලා කියවනවා නම් කියවන්නේ. right හරි කනිල් ඔව් තුන්වෙනි එකට උත්තරෙත් හරි. හොඳයි. right එතකොට මෙයාගේ අපි සාමාන්‍ය විදිහටම නේද inputs තුනක් තියෙනවා abc කියන inputs තුන
කලින් විදිහටම අපිට අරගන්න පුළුවන් combinations 8ක් එනවා නේද? right. එතකොට මේ combinations 8 කොහොමද එන්නේ? අපි දන්නවා සාමාන්‍ය විදිහට 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි C වල එනවා 0.1යි 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 0.1 right. ඊළඟට A bar එකතු කිරීම B bar කියන කෙනාව තමයි අපිට හදාගන්න තියෙන එක සැරේ අරගන්න බෑ right. මම මුලින්ම A bar කියන කෙනාව හදා ගන්නවා right. එතකොට A bar කියන කෙනාව හදාගන්න මට පාවිච්චි කරන්න පුළුවන් A තීරුව දිහා බලාගෙන මට ටක් ගාලා A bar එක හදන්න පුළුවන්. ඒක මන් ලියා ගන්නවා එකේ ඒවා 4යි 0.4යි. ඔන්න A bar excuse me sir හදාගන්න. ඔබ දෙන්න. සර් තුන්වෙනි එකේ තීරුව 4යිනේ තියෙන්නේ. තීරු නෙවෙයි පුතේ. පේලි 4යි තියෙන්නේ. ඔව් සර් පේලි 4යිනේ ඔව් සර්. පේලි 4යි. ඔව්. එතකොට සර් B එක සර් ලියන්නේ කොහොමද 0.1යි 0.1 නැත්නම් 0.2යි 1.2යිද? නෑ 0.1යි 0.1 ලියවෙන්න ඕනේ. මොකද පළවෙනි තීරුවේ ලියවෙන්නේ 0.2යි 1.2යිනේ. ඊට පස්සේ ඔව් සර්. පළවෙනි තීරුවේ 0.2 තියෙන පේලි දෙක දෙකට බෙදනවා. ඊට පස්සේ ඒකට භාගයක් බිඳු භාගයක් එකේවා. හරි සර්. okay thank you sir. right. ඊළඟට අපි B bar එක හදා ගන්න ඕනේ. B bar එක හදාගන්නේ කොහොමද? B තීරුව දිහා අපිට බලන්න පුළුවන්. right. B තීරුව දිහා බලලා අපිට පුළුවන් B bar එක හදාගන්න. ඒතර B bar එකේ හැදෙනවා කොහොමද? 1.2යි 0.2යි ආයෙත් 1.2යි 0.2යි. right. ඊළඟට අපිට කරන්න තියෙන්නේ A bar plus B bar කියන එකත් හදලා ඉවර කරන්න පුළුවන්. A bar plus B bar. එතකොට A තීරුව හදන්න අපි පාවිච්චි කරනවා කවුද? මේ කියන තීරු දෙක. අපි මේ දෙන්න හදාගත්තේ එකට. ඒකට එදෙන එකතු කිරීමක් තියෙනවා. ඒකට පරිස්සමට එකතු කරන්න. එක එකතු කිරීම 1 කියන්නේ 1යි. එක එකතු කිරීම 1 කියන්නේ 1යි. එක එකතු කිරීම බිඳුව කියන්නේ 1යි. එක එකතු කිරීම බිඳුව කියන්නේ ආයත 1යි. බිඳුව එකතු කිරීම 1 උත්තරේ 1යි. බිඳුව එකතු කිරීම 1 උත්තරේ 1යි. බිඳුව එකතු කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. බිඳුව එකතු කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. right. හරි. එතකොට ඕගලන්ට A bar plus B bar කියන තීරුව නිර්මාණය කරගත්තා. දැන් A වරහන ඉවර වුණා. මේ කියන්නේ මගේ පළවෙනි වරහන ඉවරයි. මගේ දෙවෙනි වරහන. දෙවෙනි වරහනේ තියෙන්නේ B එකතු කිරීම C. ඒතර මගේ B එකතු කිරීම C ට මට අලුතෙන් දේවල් කරන්න දෙයක් නැහැ. එක සැරේම B එකතු කිරීම C ගන්න පුළුවන්. එතකොට B තීරුව ගන්නවා C තීරුව ගන්නවා. B එකතු කිරීම C. එකපාර ඔයගලන්ට අරගන්න පුළුවන්. right. එතකොට B එකතු කිරීම C අරගන්නකොට මට තියෙන්නේ B තීරුවයි C තීරුවයි එකතු කරන්න. C එක ළඟටම මේ B එකතු කිරීම C එක ගලත් කවන්නේ නැද්ද? මොකද පුතේ? BC එක ඊට පස්සේ හොයන එක තියෙනවානේ. ඒකට B එකතු කිරීම C දාගත්තට කවන්නේ නැද්ද? ඒ කියන්නේ කොතනද පුතේ මට පැහැදිලි නැහැ. දැන් ඔය තරුව දාලා තියෙන C එකට ඔව්. ඊට එහා පැත්තෙන් අර වරහන හොයන්න තියෙන එක ඒකට කවන්නේ නැද්ද? එහෙම කමක් නැහැ. එහෙම කමක් නැහැ. right. ඒ කියන්නේ කැමැති වරහනක් වාට මුලින් විසඳ ගන්න පුළුවන්. right. හරි සර් thank you. B එකතු කිරීම C කියන එක අපි කරන්නේ කොහොමද? BC සම්බන්ධ කරලා එකතු කරනවා. බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි. බිඳුවයි එකයි එකතු කරාම එකයි. එකයි බිඳුවයි එකතු කරාම එකයි. එකයි එකයි එකතු කරාම එකයි. බිඳුවයි බිඳුවයි එකතු වුණාම බිඳුවයි. බිඳුවයි එකයි එකතු වුණාම එකයි. එකයි බිඳුවයි එකතු වුණාම එකයි. එකයි එකයි එකතු වුණාම එකයි. right. එතකොට A bar plus B bar කියන තීරුව හදාගෙනත් ඉවරයි. B plus C කියන තීරුව හදාගෙනත් ඉවරයි. දැන් අපිට අවසාන උත්තරයට යන්න පුළුවන්. අපේ අවසාන උත්තරය තමයි
a bar plus b bar dot b plus c. right? එතකොට b ඔය දෙක කරන්න අපිට උවමනා වෙන්නේ මේ කියන තීරු දෙක. හැබැයි එතෙන්දි හොඳට මතක තියාගන්න ඒ දෙන්න අතර ගුණිතයක් සිද්ධ වෙන්නේ. එතකොට එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් 1 1යි. එක් වරක් 1 නැවත 1යි. එක් වරක් 1 1යි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් 1 1යි. බිඳුව වරක් 1 බිඳුවයි. නැවත බිඳුව වරක් 1 බිඳුවයි. ඔය විදිහට අවසාන තීරුවේ අවුට්පුට් එක එන්න ඕනේ. හරි? right. බලන්න ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. තුන්වෙනි ගාන කරන්න. තුන්වෙනි ගානට මම තව විනාඩි 5ක් නම් වැඩි තුන්වෙනි ගානට ඇත්තටම කමක් නැහැ මම විනාඩි 5ක් දෙන්නම්. 4:45 වෙනකොට ඒක කතා කරන්න පටන් ගන්නවා. ඔව් හරි කට්ටිය හරි දාගන්න. right. වඩාම වැදගත් දේ ඕගොල්ලෝ අතින් වැරදීමක් වෙලා තියෙනවා නම් අන්නේ වැරදිච්ච තැන හරියට අඳුන ගන්න. චරිත තුන්වෙනි එකේ උත්තරේ හරි. ඉසිත තුන්වෙනි එකේ උත්තරේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා. ආයි පොඩ්ඩක් බලන්න. චමෝද්‍ය පුතේ තුන්වෙනි එකේ උත්තරේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා. ආයි බලන්න. මේ තියෙන තුන්වෙනි ගාන මුලින් බලන්න හරියට ලියාගෙන තියෙනව නේද කියලා. ඉසිත නෑ තුන්වෙනි එකේ උත්තරේ වැරදි පුතේ. ආයි පොඩ්ඩක් බලන්න. දනිතු ප්‍රධාන වැරද්දක් කරලා තියෙනවා. ඒ තමයි ඔයා පේලි 8ක් සලකලා තියෙනවා පුතේ මේකට. ඒක වැරදි. පේලි 4යි එන්නේ. AB කියලා විචල්්‍ය දෙකයිනේ මේකේ තියෙන්නේ. තිනාල් මේ ගේට්ස් පාවිච්චි වෙන්නේ දැන් අපි ඊළඟට අද කතා කරනවා ගේට්ස් කොතනද පාවිච්චි වෙන්නේ කියලා ඔයගොල්ලෝගේ පොතේ දාලා තියෙනවා ICs ඇතුලේ. සෙතුමි උත්තරේ හරි. right ඔයගොල්ලන්ගේ motherboard එකේ ඊළඟට අපි ගොඩාක් circuits වල දකින integrated circuits ICs කියලා තියෙනවා. ඒ IC දෙවනි ගාන හදන්න පොඩක් මොකද පෙන්නන්න. දෙවනි ගාන හදන්න. දෙවෙනි එක හදපු දැන් මම පෙන්නනවා. රේණුජ උත්තරේ හරි. චමෝද්‍ය දැන් හරි උත්තරේ. ඔව්. හොඳයි. දැන් හොඳට මතක තියාගන්න මම නැවත නැවත ඔයගලන්ට කියන්නේ ප්‍රශ්න තියෙන තැන තියෙනවා නම් වහාම අහලා ක්ලියර් කරගන්න. right ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා. ඒක අපරාධයි. right මොකද ඔයගොල්ලෝ ප්‍රශ්න විසඳගෙන හිමින් ඉස්සරහට යනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ විභාගයට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය IT වල ටික ටික අඩු කරගන්නවා කියන්නේ. තිනාල උත්තරේ හරි.
ඉසිත ඔව් උත්තරේ හරි. right. චතුන් පොඩි වැරද්දක් වෙලා තියෙනවා පුතේ. අපි බලමු. මම දැන් හදන්න. හරි. තුන්වෙනි ගාන බලමු. තුන්වෙනි ගානේ ඕගලන්ට පද දෙකයි තියෙන්නේ නේද? a dot b bar කියන පදේ තියෙනවා. එකතු කිරීම a bar dot b bar කියන එක නා තියෙනවා. right. ඒතර මෙතනත් වරහන් තියෙනවා. වරහන් වලට මූලිකත්වය දෙන්න පුළුවන්. මෙතන විචල්‍ය දෙකයි තියෙන්නේ. විචල්‍ය දෙකයි කියලා කියන්නේ පැහැදිලිවම පේලි හතරයි එන්නේ. right. එතකොට අපි a කියන පේලිය අරගන්නවා b කියන පේලිය අරගන්නවා. එතකොට තීරු දෙක අරගන්නවා. තීරු දෙකට අදාළව අපිට පේලි හතරක් නිර්මාණය කරගන්න පුළුවන්. right. එතකොට මේ පේලි හතර අපි කොහොමද පුරවගන්නේ? පළවෙනි පේලියේ බිංදු 2යි 1ව 2යි. පේලි හතරක් තියෙනවා. දෙකට බෙදුවා භාගයක් බිංදු භාගයක් 1ව. ඊළඟ පේලියට යනකොට එක જાතියේ අගයන් තියෙන පේලි ටික ගත්තා. ඒක දෙකට බෙදුවා. ඒ කියන්නේ බිංදු 2 එක જાතියේ ඒක දෙකට බෙදුවා භාගයක් බිංදු භාගයක් 1. ආයෙත් 1 1 කියලා තියෙන එක જાතියේ පේලි දෙකක් දෙකට බෙදුවා භාගයක් බිංදු භාගයක් 1. right. දැන් අපිට තියෙන්නේ මේ වැඩේ විසඳගෙන යන්න. එහෙනම් මම මුලින්ම පළවෙනි වරහනට යනවා. පළවෙනි වරහනේ a.b bar තියෙන්නේ. එහෙනම් මම b bar හදා ගන්න ඕනේ මුලින්ම. මට b bar හදා ගන්න ලේසි. b කියන එක මගේ වම් අත පැත්තේම තියෙනවා. එතකොට ඒක දිහා බලාගෙන දනිතු ඔයා අහන්නේ පේලි හතරක් ගත්තේ ඇයි කියලාද? ඔව් සර්. ඔව්. පුතාට මතකද අපි මේ මෙතන මම උදාහරණ දෙනකොට මෙන්න මෙහෙම දෙයක් ගැන කතා කරානේ. ආදාන සංයෝජන ගණන සමාන වෙනවා දෙකේ බලයක් ආදාන ගණනට. දැන් දනිතු ඕකේ තියෙන්නේ ආදාන දෙකයිනේ. A හා B විතරයි. එහෙනම් ආදාන සංයෝජන ගණන එන්නේ දෙකේ දෙවෙනි බලයක්. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ කීයද? 4යි. 4යි. right. එතකොට ඒ නිසා තමයි අපි පේලි 4ක් කරගත්තේ. පැහැදිලිද? හරි සර්. right. ඊළඟට b bar. b bar කියන කෙනා මට පුළුවන් b ව බලාගෙන හදාගන්න ටක් ගාලා නේද? මෙතන 1, මෙතන බිංදුව, මෙතන 1, මෙතන බිංදුව. right. ඊළඟට මම හදාගන්නවා a.b bar. පළවෙනි වරහන ඉවර කරගන්න. ඒකට මට ඕන වෙනවා a කියන තීරුවයි b bar කියන තීරුවයි ගුණ කරන්න ඕන. බිංදුව වරක් 1 බිංදුවයි බිංදුව වරක් බිංදුව බිංදුවයි එක් වරක් 1 1යි එක් වරක් බිංදුව බිංදුවයි. right. ඔය විදිහට a.b bar තීරුව මට හදාගන්න පුළුවන්. ඊළඟට මම යන්න ඕනේ ඊළඟ වරහනට. ඊළඟ වරහන තියෙන්නේ a.b bar. මට ප්ලස් එක දැම්ම සලකන්න බෑ. හේතුව තමයි වරහන් තියෙන නිසා වරහන් වල වැඩේ මුලින් ඉවර කරන්න ඕනේ. ඒතර මම එහෙනම් a bar plus b bar හදා ගන්න ඕනේ. දැන් b bar කියන කෙනා මේ මොහොතේ මං ගාව හැදිලා ඉන්නවා. එහෙනම් මට a bar හදා ගන්න වෙනවා. right. ඒතර මම a bar හදා ගන්නවා මෙතන. excuse me sir. ඔව් පුතේ. සර් මේ a.b bar එක හදපු දේ ආයි චුට්ටක් පෙන්නන්නකො. a.b bar කරපු එක අපි සලකන්නේ a කියන තීරුවයි b bar කියන තීරුවයිනේ. ඔව් සර්. එතකොට අපිට උවමනා වෙන්නේ කවුද? බිංදුව වරක් 1 ගුණ කිරීමනේ කරන්නේ පුතේ. එතකොට බිංදුව වරක් 1 බිංදුවයි බිංදුව වරක් බිංදුව බිංදුවයි එක් වරක් 1 1යි එක් වරක් බිංදුව බිංදුවයි. ඔබ දෙන්න. හරි සර් thank you. සෝක පිළිවෙලට කරන්න බැරිද? ඒ කියන්නේ a b a bar b bar එහෙම කරලා. මෙහෙමයි. දැන් අපි මේ ක්‍රමවේදයක් කතා බහ කරන්නේ ඒ විදිහට ගියොත් වැරදින එක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි
අපිට ඔයා කියන විදිහට a bar මුලින් හදලා ඊළඟට b bar හදලා ඊළඟට a.b bar හදාගෙන a bar.b bar හදාගෙන එකතු කරගෙන එහෙම යන්න පුළුවන්. right? හැබැයි එතනදී පරිස්සමට කරන්න ඕනේ. නිකමට හරි අර දැන් අපිට මේ කියන්නේ අපි කතා කරපු ක්‍රමවේදයට යනකොට අපේ අතින් වැරදීම් සිද්ධ වෙන්නේ නැහැ. හරියටම අවසාන උත්තරේට කිසිම සැකයක් නැතුව යන්න පුළුවන්. සර් අරයාගේ විදිහේ හැදුවොත් එහෙම ලකුණු අඩු කරන්නේ නැහැ නේ. එහෙම අඩු කරන්නේ නැහැ. හැබැයි හිතුමතේට හදන්න ගියොත් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. right? හරි සර්. ඒක පොඩ්ඩක් බලන්න. right? හරි. එතකොට අපිට a bar හදා ගන්න පුළුවන් a තීරුව දිහා බලාගෙන a තීරුවේ තියෙන බිංදු 2යි 1 2යි එහෙනම් a bar එනකොට 1 2යි බිංදු 2යි කියන එක එනවා. right? ඊළඟට මට a bar.b bar හදා ගන්න පුළුවන්. a bar.b bar මම හදනවා කොහොමද? a bar තීරුවයි b bar තීරුවයි පාවිච්චි කරලා. right? එහෙනම් අපිට පුළුවන් එක් වරක් 1 උත්තරේ 1යි. බිංදුව වරක් 1 උත්තරේ බිංදුවයි. එක් වරක් බිංදුව උත්තරේ බිංදුවයි. බිංදුව වරක් බිංදුව ආයෙත් උත්තරේ බිංදුවයි. right? ඔන්න අපේ වරහන් දෙකම අපි හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ වරහන් දෙකට අදාළව තියෙන තීරු දෙක සලකලා එකතු කිරීම සිද්ධ කරන්න. නැත්නම් O operation එක සිද්ධ කරන්න. right? ඒකෙන් අපිට අවසාන උත්තරය එනවා a.b bar එකතු කිරීම a bar.b bar. right? හොඳයි. එකතු කිරීම කොහොමද කරන්නේ? බිංදුව කියන කෙනා එකතු වෙනවා එකත් එක්ක. බිංදුවට එකක් එකතු වුණාම එකයි. බිංදුව කියන කෙනා එකතු වෙනවා බිංදුවත් එක්ක. බිංදුවට බිංදුවක් එකතු වුණාම බිංදුවයි. එක එකතු වෙනවා බිංදුවත් එක්ක. එකතු වුණාම එකයි. බිංදුව එකතු වෙනවා බිංදුවත් එක්ක. උත්තරේ බිංදුවයි. එහෙනම් ඔයගලගේ අවසාන උත්තරේ නැත්නම් අවසාන කොලම් එක එක බිංදුව කියලා ඔයගලන්ට හම්බෙන්න ඕනේ. හරි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඔතනින් අපි ප්‍රකාශයකට අදාළව ට්‍රුත් ටේබල් එක නිර්මාණය කිරීම කියන කොටස ගැන කතා බහ කරලා ඉවර කරනවා. ඊළඟට තියෙන්නේ ඔයගලන්ගේ විභාගයට අදාළ වෙන වැදගත්ම කොටස කතා කරන්න. right? මොකක් හරි සිද්ධියක් දුන්නම ඒ සිද්ධියට අදාළව කොහොමද අපි සත්‍යතා වගුවක් නිර්මාණය කරගන්නේ? ඒකට අදාළව සර්කිට් එකක් හදාගන්නේ. ওই කියන දේවල් ටික අපි කතා බහ කරනවා. right? හරි. විනාඩියක් දෙන්නම් අඩුපාඩු තියෙන අය හදාගන්න. මොකද පුතේ? ප්‍රශ්නේ ඉන්නේ ඔය විදිහට නෙමෙයි. නෑ මේ ප්‍රශ්නේ එක කොටසක්. ඒ කියන්නේ ඔයාලට මේකත් අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට ප්‍රකාශයක් දීලා ඔයාලට කියන්න පුළුවන් මේකට අදාළ සත්‍යතා වගුව නිර්මාණය කරන්න කියලා. එහෙම අහන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට ඔයගලගේ විභාගයේ ප්‍රශ්නේ එන්නේ පළවෙනි ප්‍රශ්නයේ ප්‍රශ්න 10න් එක කොටසක් විදිහට. ඒ කොටසට අදාළව ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කරන්නේ පොඩි සිදුවීමක් දීලා ඒ සිදුවීමට අදාළව ඔයගලන්ට කියනවා මේ බූලිය ප්‍රකාශයක් හදන්න කියලා. එහෙමත් නැත්නම් මේ ආකාරයකට දෙනවා. බූලිය ප්‍රකාශයක් දීලා සත්‍යතා වගුව අඳින්නත් දෙන්න පුළුවන්. බූලිය ප්‍රකාශය දීලා සර්කිට් එක නිර්මාණය කරන්න කියලා දෙන්නත් පුළුවන්. ඒකට ඔය ආකාර තුනටම ප්‍රශ්න අහන්න පුළුවන්. වැඩිපුරම අහලා තියෙන්නේ සිදුවීමක් දීලා සිදුවීමට අදාළව ප්‍රකාශයක් අරගෙන ඒ ප්‍රකාශයට අදාළව සර්කිට් එකක් නිර්මාණය කරන කටයුත්ත. හරි. අපේ නයමුද ඊළඟ කොටසට මේකේ හරි වැරදි හදාගන්න කවුරුද ඉන්නවද තාම?
ඊළඟ කොටසට යන්න. right සෙත් මින MM logic නැත්නම් multimedia logic කියලා කියන්නේ ඕගලන්ට මේ logic gates ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ටෙස්ට් කරලා බලන්න කියන්නේ circuits ඇඳලා කොහොමද මෙයා වැඩ කරන්නේ කියන එක මොකද අපි කියන්නේ සිමියුලේට් කරනවා කියලා කියනවා. සිමියුලේට් කරලා බලන්න පුළුවන්. පොඩි පොඩි circuits ඇඳලා. right ඒක අපි අර ඔයගොල්ලන්ව ඉන්ට්‍රෙස්ට් කරන්න පොතට දාලා තියෙනවා පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න කියන එක ගැන. නමුත් විභාගයට අදාළව අපි පුරුදු වෙන්නේ කොහොමද මේ වැඩේ සාර්ථකව කොලයක අපි ලියාගන්නේ මොන විදිහටද මෙයාගෙන් අපි සර්කිට් එකක් නිර්මාණය කරගන්නේ කියන එක. right හරි ඊළඟට කතා බහ කරන්න තියෙන දේට මම පොඩ්ඩක් අච්චුපොත ප්‍රිෆර් කරනවා. right අපි ගිහින් බලමු අච්චුපොත පැත්තට. ඔබද මාවාර තුන්ගනි ගාන හැදුවට පස්සේ කට්ටුනා මොනවාස ඊට පස්සේ කරේ මොකුත් කරන්නේ අපිට දැන් මේ අපි ඊළඟ ගාන ඊළඟ වර්ගය ගැන කතා බහ කරන්න හදන්නේ. මොකුත් ලිව්වේ කරේ නැහැ. කතා කරත් නැහැ නේද මොකුත් නෑ හරි සර් thank you right okay right අපි මේ දේවල් ටික සිද්ධ කරා. මේ තියෙන්නේ මෙතන දැන් අර කලින් ඇහුවනේ යාළුවෙක් මේ ගේට්ස් කොහෙද පාවිච්චි වෙන්නේ කියලා. ගේට්ස් පාවිච්චි වෙන එක තැනක් තමයි මේ තියෙන්නේ. සංග්‍රහිත පරිපථ integrated circuits. ඔයගලන්ට මතක ඇති අපි පරිගණක පරම්පරාවල් ගැන කතා කරනකොට තුන්වෙනි පරම්පරාවේ තාක්ෂණය කියලා අපි හඳුනාගත්තේ මේ integrated circuits කියන එක. right? එතකොට integrated circuits ඇතුලේ මේ ගේට්ස් වලින් සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ඔයගලන්ට පෙන්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ IC එකක් නැත්නම් integrated circuit එකක් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ මෙතන circuits දෙකක් එක ළඟ දීලා තියෙන මේක කුඩු අතට හරවලා අනිත් එක පැත්තට හරවලා යටින් පින්තූරේ තියෙන්නේ. right ඒක ටිකක් වෙන් කරලා තිබ්බනම් පැහැදිලි. නිකන් එකටම වගේ දාලා තියෙන එක. right එතන මේ තියෙන pins වලින් මේ තියෙන ඔයගලන්ට පේනවනේ ඊයම් පතුරු වගේ තියෙනවා. අන්නේ pins වලින් තමයි මෙයා signals අරගන්නේ. ඒතර ඒ signal එක high voltage එකකින් signal එකක් ආවම එයා තේරුම් ගන්නවා එක කියන අගේ යාට හම්බුණා කියලා. low voltage එකකින් signal එකක් ආවම එයා හඳුන ගන්නවා බිඳුව කියන signal එක ආවා කියලා. right? එතකොට ඒකේ තියෙන මේ වම් අත පැත්තේ තියෙන diagram එකට අපි කියනවා wire diagram එකක් කියලා. එතකොට ඇතුලේ දැන් මේ IC එක ඇතුලේ ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ AND gate හතරක් පාවිච්චි කරලා තියෙන IC එකක්. ඒතර මේකේ පේනව නේද? දැන් 1 2 කියන pins අරගත්තොත් 1 2 කියන pins වෙන්නේ input වලට අදාළව. නේද? 1ටයි 2ටයි අදාළව තියෙන input වල output එක දකින්න හම්බ වෙන්නේ 3 කියන pin එක හරහා. right? ඒතර මේ ඔයගලන්ගේ පොතේ මේ IC එක කියලා ඔයගලන්ට පෙන්නලා තියෙන ඇත්ත පින්තූරේ නේද මේ දෙක ඉන්පුට්ස් වුණොත් නේද අනිත් එක්කෙනාගෙන් මෙයාගෙන් නිරූපණය වෙන්නේ අවුට්පුට් එක. right ඔය විදිහට ඒ pins පාවිච්චි කරලා මේක මේ IC එක ඇතුළට AND gate ම දානවා කියලා නීතියක් නැහැ. එක එක වර්ගයේ gates පාවිච්චි කරන්න පුළුවන්, මිශ්‍රණයක් පාවිච්චි කරන්න පුළුවන්, එකම જાතියේ ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. සහ මේගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් මේ logic gates කියන එක ප්‍රායෝගිකව අපි යොදාගන්නේ මෙන්න මෙතනට කියන එක ඔළුවට අරගන්න. right? ඒත් අපි මොකක් හරි circuit එකක් නිර්මාණය කරනවා නම් ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි ඉස්සරහට කතා කරනවා දැන් අපි ඊළඟට කතා කරන්න හදන සිස්ටම් එක තියෙන්නේ කායකක alarm system එකක් ගැන. right? ඒතකොට කායකයේ alarm system එකට අදාළව ඔයගොල්ලෝ මේ IC එකක් තමයි නිර්මාණය කරන්නේ. ඒතකොට IC එක නිර්මාණය කරලා IC එක circuit එකට connect කරාම එයාට ඊට පස්සේ අදාළ ඉන්පුට්ස් අදාළ තැන් වලින් හම්බ වෙනවා IC එකට අදාළ වෙන විදිහට ඔයගලන්ගේ සර්කිට් එක වැඩ කරනවා. right? එතකොට ඔය මේ logic gates පාවිච්චි කරන්නේ සර්කිට් වලට. ඒතකොට සර්කිට් පාවිච්චි කරලා ගොඩක් දේවල් හදන්න පුළුවන් නේද? car security system හදන්න පුළුවන් නේද? home security system හදන්න පුළුවන්. ඔකට ඔය ගේට්ස් පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් කරලා
මොකද පුතේ මට තේරෙන්නේ නැහැ. ඔය දැන් ඔය පින්වලට ඔව්. එක ගේට්ස් වෙන්නේ කොහොමද? එක ගේට්ස් වෙන් කරන්නේ කොහොමද? වෙන් කරන්න කියන්නේ පුතේ ඒ කියන්නේ මේ විදිහට මෙයාව හදාගන්නේ කොහොමද කියන එකද? ඔව්. ඒක මැනුෆැක්චරර්ගේ පැත්ත. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරන කෙනා මේ ගේට් එකට අදාළව තියෙන සර්කිට් එක ඒ නිෂ්පාදන ආයතනයෙන්ම තමයි මේව කරන්නේ. මේවා අපිට ප්ලේස් කරන්න බෑ. right? ඒතර අපි කඩෙන් ගිහිලා IC එක මිලදී ගන්නකොට මේ IC වලට තියෙනවා numbers. right? ඒතර ඒ අදාළ number එකට අදාළව අපි IC එක ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ ICs අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. දැන් අපි ඔය ඔයගොල්ලෝ අහලා තියෙන Arduino කියලා අහලා තියෙනව නේද? robotics වලට පාවිච්චි කරන අපි A level වලට ආව නම් Arduino අපි කතා බහ කරනවා. ඒතර දැන් A level වලදී අපි කතා බහ කරනවා මේ වගේ IC එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද කියන. right? එතකොට ප්‍රෝග්‍රෑම් කරලා අපිට ගැලපෙන විදිහට සර්කිට් එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට IC එකෙන් අපිට කැමති දෙයක් කරගන්න පුළුවන් විදිහටද? ඔව් මෙහෙමයි කැමති දෙයක් කියලා කියන්නේ කැමති ඔක්කොම බෑ. IC එකෙන් කරන්න පුළුවන් IC එකෙන් කරන්න පුළුවන් පරිමාණයට එක විදිහට තියෙනවා. දැන් අපි Arduino වලදී අපි කරන්නේ Arduino කියන software එක පාවිච්චි කරලා අපි පාවිච්චි කරනවා මයික්‍රෝ බෝඩ් එකක් නැත්නම් අපි ඒකට කියනවා අපි පාවිච්චි කරන්නේ Uno බෝඩ් එක. ඔව් Uno කියන බෝඩ් එක. ඒ Uno බෝඩ් එකේ Uno බෝඩ් එක අපිට පාවිච්චි කරන්නේ නැත්නම් Uno බෝඩ් එක අපිට දීලා තියෙන්නේ මේ IC එක ප්‍රෝග්‍රෑම් කරන්න. ජෑන්ස් අපිට කරා ඔව් අපිට එතකොට පරිකාශයකට අපි ආරිනෝ කළා. මොකද පුතේ? ඔව් දැන් 9 වසරේදී අපිට කියලා දුන්නා. අපිට ආරිනෝ කළා. 9 වසරේදී ඔව් 9 වසරේදී උගලන්ට Arduino ප්‍රමාණයක් තියෙනවා. 9 වසරේ හැබැයි වැඩිපුර ටච් කරන්නේ මයික්‍රෝබිට් කියන පැත්ත. ඔව් සර්. මයික්‍රෝබිට් Uno board එකයි bread board එක ආන්න රයිට් ඔව්. එතකොට මේ මයික්‍රෝබිට් එක අර ලයිට් තියෙනවා Arduino පැත්ත පොඩ්ඩක් ඔයගලන්ට කියලා දෙනවා. මේ සිලබස් එකේ තියෙන මයික්‍රෝබිට් පැත්ත වැඩිපුර කතා කරන්න කියලා. දැන් A level වලට ආවම ඒක කෙලින්ම Arduino ඒ කියන්නේ එකෙන් අපි ඒකෙත් අපි මූලික දේවල් ටිකක් කරන්න මූලික කියලා කියන්නේ ඔය ලයිට් සිස්ටම් එකක් හදන විදිය ගැන කතා කරනවා. ඒ කියන්නේ LED බල්බ් එකක් නිවෙන්න පත්තු වෙන්න හදාගන්නේ කොහොමද? ඊළඟට ආලෝක සංවේදනයෙන් තියෙන කළුවර වෙන වෙලාවට ලයිට් එක පත්තු වෙන්නත් එළිය වැටෙන වෙලාවට ලයිට් එක ඔටෝමැටිකලි නිවෙන්නත් කොහොමද මැනේජ් කරගන්නේ? ඔය වගේ සෙන්සර්ස් කීපයක් ගැන කතා කරනවා. right? ඒතර ඒ වගේ කියන්නේ අවසානයේ අපි දැන් අපි අඳුනගන්න මේ සර්කිට් එකක් ඇතුලේ ඉන්නේ කවුද කියන එක. ඇත්තටම අපිට මේ සර්කිට් එක ඇතුලේ ඉන්න මෙයාව වෙනස් කරන්න බෑ. අපේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව මේගොල්ලන්ව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අපිට. right? එතකොට IC එක නිර්මාණය වෙනකොට අපිට දාලා IC එක අපි පාවිච්චි කරොත් අපේ ප්‍රෝග්‍රෑම් එක මේ IC එකත් එක්ක මැනේජ් කරගන්න පුළුවන්. ඒතර අපේ ප්‍රෝග්‍රෑම් එක IC එක ඇතුලේ ක්‍රියාත්මක වෙන්න මේ ගේට්ස් කියන දේවල් ටික බලපානවා. පැහැදිලි? පැහැදිලි සර්. හරි. හෙනුක අපි ප්‍රෝග්‍රෑමින් කරනවා 11 වසර පටන් ගත්ත ගමන්. right? 11 වසර පළවෙනි පාඩම තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් ගැන. right? හරි. එතකොට දැන් මේ කියන IC එකක ඒ කියන්නේ නැත්තම් මේ වගේ සර්කිට් එකක් ගැන අපි හිතන්නේ කොහොමද? නැත්තම් උදාහරණයක් විදිහට අපි මේ නිෂ්පාදකයාගේ පැත්ත නිෂ්පාදකයාට අවශ්‍ය නම් නැත්තම් අපි මොකක් හෝ අපේ ප්‍රායෝගික ජීවිතයේ අපිට යම් කිසි ගැටලුවක් විසඳ ගන්න කොහොමද අපි ලොජික් සර්කිට් එකක් පාවිච්චි කරගන්නේ? අන්න ඒක තමයි අපි ඊළඟට කතා බහ කරන්නේ. right? එතන මේ ලොජික් සර්කිට්ස් කියන ඒවා ප්‍රායෝගිකව භාවිතා වෙන තැන් තමයි මේ ICs කියලා භාවිතා වුණේ. දැන් ඉස්සරහට අපි කතා කරනවා කොහොමද මේ ලොජික් සර්කිට් එක අපි නිර්මාණය කර ගැනීම කරගන්න කියලා. ඒතර ඇත්තටම මේ IC එකක් නිර්මාණය කිරීමක් එතනදී අපි කතා බහ කරන්නේ. IC එක නිර්මාණය කරනකොට තව ටෙක්නිකල් දේවල් ඔයගලන්ට උවමනා වෙනවා. ඒව සාමාන්‍යයෙන් කැම්පස් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් පැත්තට ගියොත් ඔයගලන්ට මේ ගැන ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී අපි කතා බහ කරන්නේ ප්‍රධාන වශයෙන් සරලව පරිපතයක් යම් කිසි සිද්ධියකට අදාළව පරිපතයක් අපේ උවමනාව සන්තුෂ්ත කරගන්න අදාළ වෙන පරිපතයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. right? හරි. ඔය එතනට යන්න කලින් බොහොම පොඩි ප්‍රැක්ටිකල් එකක් දීලා දිනවා. මේක ඔයගලන්ට බොහොම ඉක්මනින් කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක. මට මේක දිහා බලලා උත්තරේ කියන්න බලන්න. මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා.
හරි සෙතුමි. හරියටම හරි. බින්දුවෙන් බිඳුව දෙන්නේ. මේ තියෙන ගේට් එක මොකද්ද? not රෙනුජ gate හරි. නෝට් උත්තරේ හරි. not gate එක sir not එකක් නෙවෙයි මේ තියෙන්නේ. not gate එක And අන්නේ එක. කොහොමද? ඇන්ඩ් එක and එක and and එකකුත් නෙවෙයි. බලන්න හරියට ඕ එක ඕ එක ඔහොම කිව්වොත් ඔක්කොම ටික කියද? නෝ එක no gate එකක් මේ තියෙන්නේ. NOR no gate එකක්. මෙයා කරන්නේ මෙයාගේ ඔපරේෂන් එක කොහොමද තියෙන්නේ? අපි ඉගෙන ගත්තා. එකතු කරලා කම්ප්ලිමන්ට් කරනවා. right? ඒක තමයි no gate එකේ ස්වභාවය. right? ඒතර මේගොල්ලෝ කියලා තියෙන්නේ දෙවෙනි එකට බිඳුව දෙනවා තුන්වෙනි එකට බිඳුව දෙනවා කියලා. right? ඒ කියන්නේ මෙතනට බිඳුව කියලා ඉන්පුට් වෙනවා. ඒ කියන්නේ මෙතනට එන්නේ බිඳුව මෙතනට එන්නේ බිඳුව. ඒතර බිඳු දෙක එකතු කරලා අනිත් පැත්ත ගහන්න ඕනේ. බිඳුවට බිඳුව එකතු වුණාම බිඳුවයි බිඳුව අනිත් බිඳුව. පැත්තට යනම එකයි එක කියන එක තමයි ඔයාලට අවුට්පුට් එක එන්නේ. right? ඔන්න ඔය වගේ බොහොම සරල ඒවා අහන්න පුළුවන් MCQ විදිහට. right? ඒක නිසා හොඳට මතක තියාගන්න ඕගලන්ගේ අර පොඩක් ඉන්නකෝ පළවෙනි අපි හරි sir. මුලින්ම ඇඳනේ අපේ ගේට්ස් වල අපි විස්තර කරලා ඇඳගත්තනේ ගේට්ස් පහ මොනවාද කියන එක. අන්නේ ගේට්ස් වල තියෙන ඔපරේෂන් බොහොම හොඳට මතක තියාගන්න. මොකද විභාගෙට එන්න පුළුවන් එක අවස්ථාවක් තමයි ඒක. right? හරි. ඔව් මොකද්ද ප්‍රශ්නේ තිබ්බේ? sir දැන් ඔය sir පොඩි ප්‍රශ්නයක් මේ sir අර ලොකුවට ලියලා දීර්ඝ ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන්නේ. ඔව් මේ දැන් මේ සර්කිට් එක ඇඳලා ඔයගලන්ට මේ ගොඩක් අහලා අවසානයේ මේ යුතුයද එක කියන එකෙන් කීයද එන්න ඕනේ කියලා අහන්න තියෙන බොහොම පොඩි ප්‍රශ්නයක් නේ. right? ඔව් sir. ඒ වගේ ඕක මේව කරගන්න දෙයක් නැහැ. මෙයාගේ මොකද උත්තරේ වෙන්නේ කියන්න බලන්න. බින්දුව ඔව් බිඳුව තමයි උත්තරේ. බිඳුව sir ඔව් චමෝද්‍ය රේණුච ඔව් උත්තරේ හරි. ඒතර මේ තියෙන්නේ මොකද මේ ගේට් එක? මේ ගේට් එකේ නම මොකද්ද? ඔව් තිනාල් හරි. right. right රේණුච හරි. ඔව් මේ ගේට් එකේ නම NAND NAND AND ගේට් එකට ඉස්සරහින් සම්බන්ධ වෙන කෙනා. ඉස්සරහින් not එකක් සම්බන්ධ වුණාම අපි අර කියනවා NAND ගේට් එකක් කියලා. NAND ගේට් එක කොහොමද හැසිරෙන්නේ? NAND ගේට් එකට ඉන්පුට් කරන දෙන්න ಗುಣ කරලා අනිත් පැත්ත හරවනවා. නේද? NAND කියන ගේට් එකේ ඔපරේෂන් එක තමයි A and B ಗುಣ කරනවා. ඉන්පුට්ස් දෙක ಗುಣ කරනවා. ಗುಣ කරලා කම්ප්ලිමන්ට් කරනවා. right? එතකොට අපි ඒකට කියනවා NAND ගේට් එකේ ඔපරේෂන් එක කියලා. එතකොට මෙතන කියලා තියෙන්නේ එක කියන එක්කෙනාට එක කියන අගයක් දෙක කියන තුඩුවටත් එක කියන අගයක් කියනවා කියලා. එතකොට මෙතන ඉන්නේ එක. එතකොට එක් වරක් එක එකයි එක අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ මෙතනින් එළියට එන්නේ බිඳුව. right? ඒ කියන්නේ තුන්වෙනි එකෙන් එළියට එන්නේ බිඳුව කියන අගය. right? හරි ලේසියෝ. right? ඒතර විභාගයේදී ඔයගලන්ට පොඩි සර්කිට් එකක් දීලා සමහරලාට එක බිඳුව වලින් උත්තරය අහන්න පුළුවන්. සමහරලාට AB වලින් උත්තරය අහන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් ඒක කරගන්න. right? ඒක ගැටලුවක් නෙමෙයි. right? හරි අපි යමු අපි ඊළඟ නැත්නම් අන්තිම කොටසට. ඒතර මේ අන්තිම කොටසේ අපි කතා බහ කරනවා තාර්කික ద్వාරවල ප්‍රායෝගික යෙදවුම්. right? දැන් මෙන්න මෙතන පොඩි උදාහරණයක් දීලා තියෙනවා නිවසක අනතුරු හැඟවීම් පිළිබඳ සංඥා පද්ධතියක්. ගැන තමයි මෙතන කතා බහ කරලා තියෙන්නේ. right? හරි. විනාඩියක් අරගෙන මේක චුට්ටක් කියව ගන්න. right? කියව ගන්න ඕනේ මෙන්න මෙතනට වෙනකම්. ඔන්න ඔය පොයින්ට් එකට වෙනකම් කියව ගත්තා නම් හරි. සර් ලියන්නද කියව ගන්නද කිව්වේ? කියව ගන්න. ලියන්න එපා. කියව ගන්න.
හරි. කියලා තියෙන දේ පැහැදිලිද? ගෙදරකට දොරවල් දෙකක් සහ ජනෙල් දෙකක් තියෙනවා. right? එතකොට මේ අනතුරු හැංගවීම් පද්ධතිය හදලා තියෙන්නේ ඕනෑම දොරක් හෝ ඕනෑම ජනේලයක් විවෘත කරොත් අනතුරු සංඥා හඬ නිකුත් වෙන්න. right? දැන් මේ වගේ සිනාරියෝ එකක් නැත්නම් අපි මේකට කියනවා සංසිද්ධියක් ඕගලන්ට දුන්නා. දැන් විභාගයටත් ඕගලන්ට එන්න පුළුවන් බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මේ වගේ ප්‍රශ්න. right? මේ වගේ දෙයක් දීලා ඒගොල්ලෝ කියන්නේ වැඩ දෙකක් කියන්න පුළුවන් මේකට අදාළව. ඕගලන්ට කියන්න පුළුවන් මේ කියලා තියෙන සංසිද්ධියට අදාළව පරිපතයක් නිර්මාණය කරන්න කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකට අදාළව ප්‍රකාශයක් අරගන්න කියලා. බූලිය ප්‍රකාශයක් අරගන්න කියලා කියන්න පුළුවන්. right? ඒතර මෙහෙම සංසිද්ධියක් ඔයගලන්ට හම්බුණා. ඕගොල්ලෝ මේ සංසිද්ධියේදී සර්කිට් එක ගැන හිතන්න නම් ඕගොල්ලෝ මුලින් දේවල් ටිකක් කරගන්න ඕනේ. යම් කිසි දේවල් ටිකක් හැදගස්ස ගන්න ඕනේ. පියවර කීපයක් තියෙනවා ඔයගලන්ට මේ වගේ දෙයක් ගොඩ දාගන්න. right? මේ වගේ දෙයක් දුන්නම ඔයගොල්ලෝ කරන්න ඕන පළවෙනි පියවර තමයි මේ කියලා තියෙන සංසිද්ධියේ ආදාන සහ ප්‍රතිදානය ගොඩක් වෙලාට එක ප්‍රතිදානයයි ඔයගලන්ට එන්නේ. එක ප්‍රතිදානයකට වඩා යන්නේ නැහැ. ආදාන කීපයක් තියෙන්න පුළුවන්. ඒතර පළවෙනි දේ තමයි ආදාන සහ ප්‍රතිදාන හඳුනා ගැනීම. right? සංසිද්ධිය තුල ආදාන හා ප්‍රතිදාන හඳුනා ගැනීම. right? දැන් මේ කියන සිද්ධිය ඇතුලේ කවුද ආදාන විදිහට වැඩ කරන්නේ, කවුද ප්‍රතිදානයේ විදිහට වැඩ කරන්නේ කියන්න බලන්න ඔයගලන්ට හිතිච්ච විදිහට. ඔව් මොකකින්ද අවුට්පුට් එක දෙන්නේ? කවුද අවුට්පුට් එක කන්ට්‍රෝල් කරන්නේ? අවුට්පුට් එක කන්ට්‍රෝල් කරන කට්ටිය තමයි ඉන්පුට් කියලා කියන්නේ. අවුට්පුට් එක තමයි ඔයගලන්ට නිරන්තරයෙන් මේ සර්කිට් එකට සම්බන්ධයෙන් යම් ප්‍රතිදානයක් දකින්න පුළුවන් තැන. ඔව් නිකන් ඔයගොල්ලෝ සජෙෂන්ස් අරගන්න. ඔව් බොහොම හොඳයි. right? ඔව් ඉසිත කියලා තියෙනවා windows and doors. දොර සහ ජනෙල්. කනෙල් කියලා තියෙනවා sensors. සංවේදක ටික. right? ඔව් දැන් ඔය ඉසිතයි කනිලුයි දෙන්නම දීපු උත්තර දෙක හරි. මොකද ජනෙල් සහ දොරවල් කියන හතර දෙනාට ජනෙල් දෙකක් තියෙනවා, දොරවල් දෙකක් තියෙනවා. ඒවට සෙන්සර්ස් හයි කරලා තමයි ඒ ජනේලයක් ඇරලා තියෙනවද වහලා තියෙනවද කියන එක සෙන්ස් කරගන්නේ, සංවේදනය කරගන්නේ. right? දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඔය සමහර අපි ඔය කඩවල් වලට යනකොට ඒ කඩවල් වල දොර අරිනකොට පොඩි එලාම් එකක් වදිනවා. ඒ කියන්නේ කෙනෙක් ඇතුළු වුණා කියන එක ඉන්ඩිකේට් කරන්න. right? රන්නේ ඒ වගේ දේවල් වලින් එතන ගේට් එකකට වඩා එතන පොඩි සර්කිට් එකක් තියෙන. ඒකට ගේට්ස් ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. ඒ විදිහට යම් සංවේදනයක් පොඩි සෙන්ස් එකක් අරගන්න ඕන. right? එතකොට මේ අපි මේ ලොජික් ගේට් සම්බන්ධ කරලා හදන පරිපතවල මේ සංවේදන වලට නැත්නම් ඉන්පුට්ස් වලට සහ අවුට්පුට්ස් වලට නිතරම එයා නිරූපණය කරන අවස්ථා දෙකක් තියෙනවා. right? දැන් මේ දොරවල් channel සම්බන්ධයෙන් ගත්තොත් දොර ඇරපු අවස්ථාව සහ දොර වහපු අවස්ථාව. right? මේ අවස්ථා දෙකක් ගැන නිතරම අපි කතා බහ කරන්නෙම ඔයගලන්ට මතක ඇති අපි ට්‍රූත් ටේබල් එක අඳිනකොට අපේ මේ ඉන්පුට්ස් ලයින් ටික පුරව ගන්න අපි පාවිච්චි කරේ 1 සහ බිංදු නේද? එතකොට අපිට 1 කියලා අරගන්න පුළුවන් එපා දැන්තු දැන්ම මොකොත් ලියා ගන්න එපා. 1 කියලා අරගන්න පුළුවන් යම් අවස්ථාවක්
බිඳුව කියලා අරගන්න පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාව. right? එතකොට මේ කියන සිද්ධියට අදාළව output එක විදිහට අපිට දකින්න පුළුවන් දේ තමයි මේ බසර් එක නැත්නම් මේ අනතුරු හැඟවීමේ සංඥාව. right? එතකොට මේ සංඥාව නිකුත් වීම අපිට කියන්න පුළුවන් එක කියන අවස්ථාව කියලා. කිසිම අනතුරු හැඟවීමේ සංඥාවක් නිකුත් නොකරන අවස්ථාව අපිට අරගන්න පුළුවන් බිඳුව කියන අවස්ථාව කියලා. right? එතකොට මුලින්ම කරන්න ඕනේ මොකක්ද අපි? ආදාන සහ ප්‍රතිදාන අඳුනගන්න එක. right? එතකොට මේකට අදාළව අපිට තියෙනවා ආදාන 4ක් සහ එක ප්‍රතිදානයක්. නේද? ආදාන 4 මොනවද? අපිට තියෙනවා පළමු දොර. right? මයික ඉන්ක්‍රීසිං අරගන්න ළමයි. right? door 1. window 1. ඔව්. එතකොට මේක මේ තියෙනවා මේ කතා කරන්නේ inputs ගැන. ආදාන ටික ගැන. එතකොට අපිට තියෙනවා door 1, window 1. door 2, window 1. දොරවල් දෙකක් නේද? දොරවල් දෙකකුයි ජනෙල් දෙකකුයි. හරි සර්. ඉදිරිපසයි පසුපසයි. window 1, window 2. right? එතකොට පළවෙනි දොර, දෙවෙනි දොර, පළවෙනි ජනේලය, දෙවෙනි ජනේලය. මෙයාගේ output එක වෙන්නේ මොකද්ද? අනතුරු හැඟවීමේ සංඥාව නේද? එතකොට මම මේ සංඥාවට අරගන්නම් alarm එක කියලා. alarm. එතකොට inputs 4ක් තියෙනවා, output එකක් තියෙනවා. දෙවෙනියට අපි කරගන්න ඕන දේ තමයි මේ inputs සහ outputs වල මම කියවන අර නිතරම තත්ත්ව දෙකක් තියෙනවා කියලා. අන්නේ තත්ත්ව මොනවාද කියන එක ඔයගොල්ලෝ නිර්වචනය කරගන්න ඕනේ, ඩිෆයින් කරගන්න ඕනේ. මම දැන් මේ කියන්නේ ඔයගලන්ට මේ ගාන හදාගන්න විදිහ, ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ හිතින් කරන දේවල්. එක් නැත්නම් කටුවැඩ කොලේ කරන දේවල්. right? අවසානයේ විභාගයට ඕන වෙන්නේ අදාළ පරිපතය ඇඳලා පෙන්වීම විතරයි. right? එතකොට දෙවෙනියට අපි කරනවා ආදාන හා ප්‍රතිදාන වලට අදාළ. ආදාන හා ප්‍රතිදාන වලට අදාළ තත්වයන් එක හා බිඳුව මගින් නිරූපණය. right? එතකොට අපි කොහොමද මේක එක හා බිඳුව මගින් නිරූපණය කරන්නේ සහ මොනවාද අරගන්න තියෙන තත්ත්ව අපිට අඳුර ගන්න හරි ලේසි නේද? දොරක් නම් විවෘතව තිබීම, වහලා තිබීම. right? alarm එකක් නම් සංඥාව නිකුත් කිරීම, අනතුරු සංඥාව නිකුත් කිරීම, නිකුත් නොකිරීම. ෆෑන් එකක් නම් ෆෑන් එක on වීම නැත්නම් ෆෑන් එක කැරකීම නැත්නම් ක්‍රියාත්මක වීම, ක්‍රියාත්මක නොවීම. බල්බ් එකක් නම් බල්බ් එක දැල්වීම සහ නොදැල්වීම. ස්විච් එකක් නම් ස්විච් එක on කරලා තිබීම, ස්විච් එක off කරලා තිබීම. right? ඔය වගේ දේවල් වලට අපිට යන්න පුළුවන්. හරි සිත, thank you. right? එතකොට අපේ දැන් මේ තියෙන දේවල් වලට අදාළව මේ තියෙන කොටස් වලට අදාළව අපි ඔන්න ඔය එක සහ බිඳුව වලින් නිරූපණය වෙන අපේ ආදාන සහ ප්‍රතිදාන වල අවස්ථාවන් ටික ලියා ගන්න ඕනේ. ඉතින් මේක හරි ලේසි නේද? කොහොමද මේක ලියන්නේ? අපේ ඉන්පුට්ස් ටික අරගත්තොත්. right? මේක door 1. මෙයාට අවස්ථා දෙකක් තියෙන පුළුවන්. මොනවාද? open, close. දැන්
ඔයාට ඔයාගේ සංසිද්ධියේ විස්තර කරලා නැත්නම් විවෘත කරලා තියෙන අවස්ථාව මොන ඉලක්කමින්ද නිරූපණය කරන්න කියලා ඔයාට නිදහස තියෙනවා මේ සංසිද්ධියට අදාළව ඕපන් කියන එකට යම් අගයක් නිරූපණය කරන්න ක්ලෝස් කියන එකට යම් අගයක් නිරූපණය කරන්න. right දැන් ගොඩාක් වෙලාවට ඔයගලන්ට ඔයගලන්ගේ සිනාරියෝ එක දෙනකොට සංසිද්ධිය දෙනකොට ඔයගලන්ට කියනවා මේ විවෘත කරලා අඩුම තරමේ එක ස්ටේට් එකක් ගැන කියනවා. දොරක් විවෘත කර තැබීම එක ලෙස සලකන්න. right දැන් මම මෙතනදිත් ඕපන් කියන එකේනා මම එක ලෙස සලකනවා. ක්ලෝස් කියන කෙනා බිඳුව ලෙස සලකනවා. ඒතර මට ඔය විදිහටම අනිත් හැම ඉන්පුට් එකකටම මොකද මගේ මෙතන තියෙන ඉන්පුට්ස් හතරම තම තියෙන්නේ ඕපන් ක්ලෝස් කියන අවස්ථාවන් හතර නේද? විවෘතව තිබීම සහ සංවෘතව තිබීම නැත්නම් වසා තැබීම. එතකොට මම ඔන්න ඔය කියන right ඔන්න ඔය විදිහට මට පුළුවන් ඉන්පුට්ස් වල තියෙන අපි වල කියනවා ස්ටේට් එක ලියා ගන්නවා කියලා තත්ත්වය ලියා ගන්නවා කියලා තත්ත්වය නිරූපණය කරා. අවුට්පුට් එකටත් මම ওই විදිහටම තත්ත්වය නිරූපණය කර ගන්නවා නැත්නම් තත්ත්වය මොකක්ද කියලා අඳුන ගන්නවා. right එතන මගේ අවුට්පුට් එකට මට අදාළව තියෙන alarm එක right මම ඒක බොහොම සරලව alarm එක on alarm එක off කියන අවස්ථා දෙක ගන්නම්. alarm එක on අවස්ථාව මම 1 කියලා සලකනවා. alarm එක off වෙච්ච අවස්ථාව මම 0 කියලා සලකනවා. හරි. ඒතර මේ කරපු දේවල් ටික පැහැදිලිද? මුලින් අපි ආදාන ප්‍රතිදාන ටික අඳුනගත්තා සිද්ධියට අදාළව. ඊළඟට on වෙලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ ආදාන හා ප්‍රතිදාන වලට අදාළව 1 සහ 0 නිරූපණය කරන්නේ මොන අවස්ථාවලින්ද කියන එක අපි ඩිෆයින් කරගත්තා. ඒක 99% අවස්ථාවලදී ඕගලන්ට ප්‍රශ්නයක් සමග හම්බ වෙනවා. right දොර විවෘත වී තියෙන අවස්ථාව එක ලෙස සලකනවා. හරි right ඊළඟට මෙතනට වෙනකම් පැහැදිලිද ළමයි? මොන හරි ක්ලියර් කරගන්න දේවල් තියෙනවද? නෑ සර් පැහැදිලි. හරි. ප්‍රශ්න තියෙන කවුරු හරි දැන් අහන්න පුළුවන්. හරි සර් පැහැදිලි. හරි right okay. අපි තුන්වෙනි අවස්ථාවේදී අපි කරන්නේ තුන්වෙනි අවස්ථාව තමයි වැදගත්ම අවස්ථාව. right දැන් මේ තුන්වෙනියට අපි කරන්නේ අපේ අවුට්පුට් එක. ඒ කියන්නේ අපි මේ පරිපතයෙන් බලාපොරොත්තු වෙන දේ ඉන්පුට් අවුට්පුට් සම්බන්ධ කරලා පොඩි වාක්‍යයකට ගොඩනගා ගන්න ඕනේ. right එතකොට ඒක තමයි අපේ තුන්වෙනි අවස්ථාව. ආදාන හා ප්‍රතිදාන. අපි ඒක මෙහෙම ලිව්වොත් වඩා පැහැදිලි. ආදාන වලට අනුව ප්‍රතිදානය ලබා දීම සරල ප්‍රකාශයකින් නිරූපණය කිරීම. right එතකොට දැන් මේක තමයි වැදගත්ම දේ. දැන් මෙතනදී මේ කියන්නේ දැන් අපේ මේ සර්කිට් එක හැදීමේ අරමුණ මොකද්ද? අරමුණ තමයි දොරක් හෝ චැනලයක් විවෘත වුණාම අනතුරු හැඟවීමේ සංඥාව නාද වීම. නැත්නම් එයා ක්‍රියාත්මක වීම. ඔක තමයි අපි උවමන. right
එතකොට ඔන්න ඔය උවමනාව අපි මේ උඩ කතා බහ කරපු ආදාන සහ ප්‍රතිදාන ටික පාවිච්චි කරලා අපි මේ ප්‍රකාශය ලියා ගන්න ඕනේ. ඒක බොහොම සරල ප්‍රකාශයක් නේද? අපිට මේ හතර දෙනා පාවිච්චි කරලා කියන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රකාශයක්. කොහොමද? door 1 එක හෝ door 2 හෝ window 1 හෝ window 2 හෝ විවෘත විට alarm එක ක්‍රියාත්මක වේ. right? ඒ කියන්නේ අපි සර්කිට් එකේ ක්‍රියාත්මක වන අවස්ථාව ගැන ප්‍රකාශයක් ඔය සඳහන් කරගත්තා. ඒක සඳහන් කරගන්නකොට අපි මේ උඩදී ඩිෆයින් කරගත්ත අපේ ඉන්පුට් සහ අවුට්පුට්ස් අපි පාවිච්චි කරනවා. right? ඒක කොහොමද අපි ඒක ලියන්නේ? door 1 hoo door 2 hoo window 1 hoo window 2 hoo විවෘත විට alarm එක අපි අරගත්ත වචන වලින්ම ගමුකෝ alarm එක on වේ. right? දැන් මේක ඔයගලන්ට figure out කරගන්න එක අපහසුද? නෑ. ඒක සිද්ධිය ඇතුලේ කියලා තියෙනවා කොහොමද මෙයා ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද? මම කරේ මොකද්ද? සිද්ධිය ඇතුලේ කියලා තියෙන දේ මේ අඳුනගත්ත input සහ outputs ටික සම්බන්ධ කරගෙන ප්‍රකාශයක් ගොඩනගාගත්ත එක තමයි මම කරේ. පැහැදිලිද මම මේ කියපු දේ? ඔව් සර්. සර් ආයෙ පොඩ්ඩක් කියන්න. දැන් මෙතනදී අපි සිද්ධ කරපු දේ තමයි අපි මේ උඩ හදාගත්ත මේ උඩ අපි ලියාගත්ත ඉන්පුට් සහ අවුට්පුට් පාවිච්චි කරලා මේ ඉන්පුට්ස් වලින් කොහොමද අවුට්පුට් එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක සරලව ප්‍රකාශකින් ලියාගත්ත එක. right? එතෙන්දී මම අර ඉන්පුට්ස් වලදී මම පාවිච්චි කරපු වචන ටික ඒ විදිහටම පාවිච්චි කරා. අවුට්පුට් එකකට මම පාවිච්චි කරපු වචන ටික පාවිච්චි කරා. සහ මේ මෙතනදී ඒගොල්ලන්ගේ ස්ටේටස් එකක් ගැන අපි කතා කරන්නේ තත්ත්වයක් ගැන. open close on off on ඔය කියන දේවල් ටික මම මෙතනදී පාවිච්චි කරනවා. ඒතර මම මෙතන කියලා තියෙනවා door 1 හෝ door 2 හෝ window 1 හෝ window 2 හෝ විවෘත විට alarm එක on වේ. හරි සර් දැන් පිළිවෙලයි. thank you sir. එතකොට මෙතනදී අපි දැන් මේ තියෙන ප්‍රකාශය අවසානයේ අපි මේ ප්‍රකාශයක් ලියාගන්න මේ ප්‍රකාශය අපිට ගැළපෙන විදිහට අර අපි සර්කිට් අඳින්න අපි AB දාලා ලියාගත්තනේ ප්‍රකාශයක්. අන්න ඒ තැනට වෙනකම් මේ ගැටලුව සරල කරගන්නයි දැන් අපේ උවමනාව තියෙන්නේ. right? එතකොට අපි කරන්නේ මේ door 1 door 2 window 1 window 2 alarm කියන ඒවට අපි මේ input output define කරගන්නකොට define කරගන්නවා ඒගොල්ලන්ට අදාළ වෙන variable එකක් නැත්නම් විචල්‍යයක්. right? ඒකට ඔයගලන්ට ABCD ගන්න පුළුවන් XYZ ගන්න පුළුවන්. right? මම මෙතනදී අරගන්නවා door 1 කියන එක D1 කියලා door 2 කියන එක D2 කියලා window 1 කියන එක W1 කියලා window 2 කියන එක W2 කියලා alarm එක A කියලා මම අරගන්නවා. මම දැන් මේ කරේ අර මේ දිග වචන වෙනුවට කෙටි අකුරක් පාවිච්චි කරපු එක. right? ඒක අපි ආදාන ප්‍රදාන හඳුනා ගන්න වෙලාවෙම ලියා ගන්න එක අපිට පහසුයි. ඊළඟට මම කරන්නේ ඔය කියන අකුරු ටික පාවිච්චි කරලා අර මම පහළ ලියපු ප්‍රකාශය මෙන්න මේ පහළ ලියලා තියෙන ප්‍රකාශය මම ලියා ගන්නවා. කොහොමද මේ පහළ ලියපු ප්‍රකාශය ලියා ගන්නේ දැන්? ලේසි නේද? D1 D1 හෝ D2 හෝ
window D2 W1 හෝ W2 අන්න හරි හෝ විවෘත W1 විට විවෘත විට එලා ඒ එක හෝ ඔන්න W2 හෝ විවෘත විට විට ඒක ඒක උන් වේ. on වේ. හරිද? ඔන්න ඊළඟට ලස්සන වැඩක් අපිට කරන්න පුළුවන්. දැන් මම මේ හෝ කියලා වචනයක් පාවිච්චි කරන්නේ. ඕගලන්ට මේ සිද්ධි ලියා ගන්නකොට තේරෙයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන තුනක් තියෙනවා. වචන තුන අපේ ගේට්ස් තුනට බොහොම සමපාතයි. අපි හෝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සරහට ඔයගලන්ට දකින්න ඔයගොල්ලෝ සහ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඔය දෙන්න ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා. ඊළඟට අර not කියලා එකක් තියෙනවනේ. ඒකේ අර්ථය තියෙන්නේ නැත කියන එකනේ. ඒ නැත කියන එක අර ස්ටේට් එක අනුව අපිට තීරණය කරගන්න වෙන්නේ. දැන් මෙතන නම් ඔව් කියන අවස්ථාව විවෘතයි කියලා අරගන්න පුළුවන්. වහලා තියෙන අවස්ථාව නැත කියලා අරගන්න පුළුවන්. විවෘත කියන්නේ ඔව් කියන අවස්ථාව, වහලා තියෙනවා කියලා කියන්නේ නැත කියන අවස්ථාව. right? එතකොට මෙන්න මෙතනදී අපිට කරගන්න පුළුවන් මෙන්න මෙහෙම වෙනස් කිරීමක්. මේ බලන්නකො. අපි කිව්වා නේද මේවට අරගත්ත variables මම ගත්තේ D1 D2 D3 sorry W1 W2 right නාඩියක් ඉන්න ළමයි අද පොඩ්ඩක් ඉස්සරහට යනවා right කමක් නැහැ අපි මේක විසඳගෙන යන එක හොඳයි W1 W2 දැන් මේ ස්ටේට් එක තියෙනවා නේද මේ ස්ටේට් එකට අදාළව අපිට මේ D1 D2 නැත්තම් විචල්‍ය ටික නැවත ලියා ගන්න පුළුවන් මේ බලන්න 1 කියන එක මට ලියන්න පුළුවන් D1 close කියන එක මට ලියන්න පුළුවන් D1 bar right අපි නැත කියන එක පාවිච්චි කරේ අපි not gate එක පාවිච්චි කරලා මෙතනත් එහෙම ලියද හැකියි open කියන්නේ D2 close කියන්නේ D2 bar window වලට අදාළව ලිව්වොත් open කියන්නේ W1 close කියන්නේ W1 bar තේරුණාද ඔය pattern එක ඔව් සර් තේරුණා right හරි එතකොට අපි window වලත් W1 close කරලා තියෙන එක W1 bar මම මේක 1 කියලා නිරූපණය වෙන විදිහටම ලියන්න නැත්නම් වැරදි අදහසක් යන්න පුළුවන් මෙයා W2 මේක W2 bar මෙතනට ගත්තොත් මෙයා A මේක A bar හරි දැන් අපිට මෙන්න මේ අවස්ථාවන් ටික පාවිච්චි කරලා මෙන්න මෙතන ලස්සන ප්‍රකාශයක් හදාගන්න පුළුවන්. ඒ ප්‍රකාශය හදනකොට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මගේ අවුට්පුට් එක ගන්නවා මගේ වම් අත පැත්තට. ඒ කියන්නේ මේ කියලා තියෙන්නේ A on way. A on වෙනවා කියලා කියන්නේ එයාව නිරූපණය කරන්නේ A වලින්. ඒ වලින් right? ඒකට ඒ තමයි අවුට්පුට් එක. එතකොට ඕක සමාන කරනවා මම ඉන්පුට්ස් වල ක්‍රියාවලියට. ඉන්පුට්ස් වල ක්‍රියාවලිය මොකද්ද? D1 හෝ D2 හෝ D3 W1 හෝ W3 හෝ විවෘත විට. විවෘත විට. විවෘතයි කියලා කියන්නේ මොනවද? අපි අර කලින් පාවිච්චි කරපු නේද? open නම් D1. D2 open නම් D2. W1 open නම් W1 විදිහටමයි. W2 open නම් W2 විදිහටම ගන්න පුළුවන්. නේද? එහෙනම් දැම්මට ගන්න පුළුවන් A සමානයි කියලා කොහොමද? D1 හෝ D2 D2 හෝ W1 W1 W2 විවෘත විට විවෘත කතාව ඕනේ නැහැ. අපි විවෘත කියන එක දැන් D1 වලින් නිරූපණය කරලා ඉවරයි. ඇයි අපි මෙතන විවෘත නම් අපි W1 D1 ගමු කියලා අපි එකඟ වුණානේ මෙතනදී. ඔව් සර් close නම් D1 bar කියලා ගමු කියලා කිව්වනේ. එහෙනම් මේ දැන් මෙතන D1 වලින් මේ විවෘතයි කියන කතාව නිකම් නෙවෙයි. දැන් අපේ සමීකරණේ ගොඩනැගිලි ඉවරයි. මොකක්ද අපේ සමීකරණය? දැන් හෝ තියෙන තැනට හෝ කියන එකේ ඉංග්‍රීසි අර්ථය මොකක්ද? OR කියන එකේ සංකේතය මොකක්ද? එකතු කිරීම.
එහෙනම් අපිට ලියන්න පුළුවන් d1 D1 plus D d2 plus plus w1 W1 plus W1 plus W2. w2 හරි. W1 right d එකම කියනවා right ඔන්න ඔක තමයි අපේ ප්‍රකාශය වෙන්නේ. ඉතින් මේ ප්‍රකාශය අරගත්තම දැන් මේකට සර්කිට් එකක් ඔයගලන්ට අඳින්න පුළුවන්ද? පුළුවන්. ගැටලුවක් නැහැ නේ. මේ වගේ වට සර්කිට් ඇඳා. ඔයගලන්ට මේ වගේ එකට ට්‍රුත් ටේබල් එකක් අඳින්න කිව්වොත් මෙතන වේරියබල් 4ක් තියෙනවා. අපි 4ක් දක්වා යන්නේ නැහැ. නමුත් අපි මේ උදාහරණ විතරක් අපි පොතේ ඇඳලා තියෙනවා 4ක් තියෙන එක. ඒක නිකම් පොඩ්ඩක් සාකච්ඡා කරමු. right එක මම බලන්නම් අත්‍යවශ්‍යමද කියලා. නැත්නම් අපි තව සංසිද්ධි ටිකක් කරමු කරලා සර්කිට්ස් ටිකක් අඳිමු ඊළඟ දවසේ. හරි. දැනට මේක මුකුත් ලියා ගන්න කරන්න දෙයක් නැහැ. ඊළඟ දවසේ පටන් ගත්ත ගමන් මම මේක ලියන්න ඕගලන්ට අවස්ථාව දෙනවා. ලියාගෙන ඉස්සරහට යන්න. හරි සර් right එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඉංග්‍රීසි මීඩියම් කට්ටියත් බලාගෙන ඉන්න නිසා ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් ඉන්න. මම ටක් ගාලා ඉංග්‍රීසි මීඩියම් එකට ලින්ක් එක දාලා ටක් ගාලා එන්න. right අනිත් කට්ටිය ලීව් වුණාට කමක් නැහැ. Good night, sir. Good night.